සර්ව් නව් ආයතනය වෙනුවෙන් මම ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ නමස්කාර මෙහෙයට පිළිගනු ලබනවා. මෙම දේව මෙහෙය විවිධ නිකායන් වලට අයත් විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවලින් ලබාගත් වීඩියෝ පට එකතුවක්. මේ නිසා අප දේව රාජ්‍යයේ සිටින සැමෝම එකට එක් වී ස්වාමින් වහන්සේට නමස්කාර කරන මොහොතක් ඇති වෙනවා. විශේෂයෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වන්නට බැරි මේ කාලෙදී ඔබගේ නමස්කාර කටයුතු කර ගැනීම සඳහා අපි හුදෙක් මේ දේව මෙහෙය සකස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. අපිට පුරුදු නිකායන් වල ශෛලියෙන් පිටත ගිහිල්ලා වෙනත් නිකායන් වල නමස්කාර ශෛලියන්ද මේ වැඩසටහනට එක් වී ඇති නිසා මෙය ඔබට සමහර විට ටිකක් නුහුරු වන්නට පුළුවන්. ඒත් අපි ස්වර්ගයට ගොස් එහි සිටින අපගේ ස්වාමීන් වහන්සේට සියල්ලෝම විවිධ රටවලින් විවිධ භාෂාවලින් විවිධ ශෛලයන්ගෙන් නමස්කාර කරන පිළිවෙලක් මේ දේව මෙහෙය තුලින් ඔබ දකී කියා මා විශ්වාස කරනවා. ඉතින් කරුණාකර මෙය ඔබගේ හිතවතුන්ට දේව මෙහෙයකට සහභාගී වීමට නොහැකිව සිටින අයට යවා ඔවුන්ටත් මේ ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. ඔබටත් මේ වැඩසටහනේ කොටස්කාරයෙක් වන්නට කැමති නම් කරුණාකර අපව හා සමග සම්බන්ධ වන්න. අපි එක්ව ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. අපි යාඥා කරමු. ආදරවන්ත ජීවමාන දේව පියාණනි, ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට අපි හැම කෙනෙක්ම දැන් බාර වෙනවා ස්වාමිනී. මේ දේව මෙහෙය පටන් ගැනීම සිට අවසානයේ දක්වා ඔබ වහන්සේම වැඩ වාසය කරන්න ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී මේක අසන්නා වූ හැම කෙනෙක් ඔබ වහන්සේගේ දෑතට බාරයි ස්වාමිනී. ඔවුන්ට මේ වටහා ගන්න, තේරුම් ගන්න, ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්ම නිදහස් කරන්න ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී නමස්කාරය, දේව වචනය ඔබ වහන්සේගේ දෑතට බාරයි ස්වාමිනී. ඒ රැගෙන ඉන්නා වූ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේට බාරයි පියාණනි. ඒ වගේම ස්වාමිනී මේ මෙහෙය ස්වාමිනී බොහෝ දෙනාට ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේ සලස්වන්න ස්වාමිනී. දැන් ස්වාමිනී මේකට එරෙහිව තියනා වූ සෑම අන්ධකාර බලවේගයක් ඔබ වහන්සේගේ නාමයෙන් මා විනාශ කරනවා ස්වාමිනී. දැන් ඔබ වහන්සේට මේ සියල්ලත් බාර කරන්නේ අපි සියලු දෙනාද බාර වෙන්නේ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිඋත්තම නාමයෙන්. ආමේන්. සදා කුරුසිය මත දිවි පුද කළා
දේව කරුණාව දේව දයා ගුණ දේව ප්‍රේමය ලැබුණේ අපහට දේව කරුණාව දේව දයා ගුණ දේව ප්‍රේමය ලැබුණේ අපහට යැවුම් පත්‍රයේ කියවීම. පාවුල්තුමා විසින් එපිසවරුන්ට යවන ලද යැවුම් පත්‍රයේ 4 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 16 වන පදය දක්වා ශාරීරික ඒකත්වය. එබැවින් දෙවියන් වහන්සේගෙන් ඔබට කැඳවීමට ඔබින ලෙස ඇසිරෙනමින් සමිදානන් වහන්සේ උදෙසා හිරකාරයෙක් වන මම ඔබෙන් උදක්ම ඉල්ලමි. සෑම විටම නිහතමානීව විනීතව ඉවසිලිවන්තව සිටින්න. ප්‍රේමයෙන් එකිනෙකා සමග පැහැහි සිටින්න. ආත්මයන්න් වහන්සේගෙන් වන එක්සත්කම සමගිකමේ බැම්මෙන් පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඔබ කැඳවනු ලැබූ කල එකම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස ඇත්තේ එකම ශරීරයත් එකම ආත්මයන්න් වහන්සේත්ය. එකම සමිදානන් වහන්සේ එකම ඇදහිල්ලත්ය. එකම බෞතිස්ම ස්ථාපනයත්ය. සියල්ලන්ට ඉහළින් සිටින සියල්ලන් තුලින් ක්‍රියා කරන සියල්ලන් තුල වැඩවසන එකම දෙවි පියාණන් වහන්සේත්ය. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ සොකීය වරප්‍රසාදයන් අපි එකිනෙකාට ඔබින ලෙස කොටසවන විශේෂ වරමක් ප්‍රදානය කර ඇත. ඒ ගැන මෙසේ කියා තිබේ. උන්වහන්සේ අග්‍රස්ථානයට නැගුණු කල පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස් මිනිස්සුන්ට දීමනා පිරිනැමුසේක. උන්වහන්සේ නැගුණු සේකයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ උන්වහන්සේ ප්‍රථමයෙන් පොළවේ පහත්ම තැන්වලට බැස්ස බවය. පහළට බැස වදාළ තැනන් වහන්සේ නම් මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැගුණු තැනන් වහන්සේ මෙය. මේ ක්‍රිස්තුස් වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් දිවසිවරුන්ද, සමහරුන් ධර්මදේශකයන්ද, සමහරුන් සභාපාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද වශයෙන් පත් කළසේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත් ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත්ය. මේ ආකාරයෙන් ඇදහිල්ලේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ දැනගැනීමේද එකමුතුකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ පරිණතභාවය වන පූර්ණ පෞරුෂත්වයටත් අප පත් කරන්නෙමු. එසේ වූ විට අප තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද මුලා කරන සුළු උපායෙන්ද හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඔබ විසිවන තරඟවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවි උන්වහන්සේ තුල වර්ධනය වන්නෙමු. හිසවන උන්වහන්සේ කරුණු කොටගෙන මුළු ශරීරය ඊට සපයා ඇති ඒකාබද්ධ එක අවයවයන් සංදි කොට ඒකාබද්ධ කරනු ලැබේ. එක අවයවයේ ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරයේ ප්‍රේමයෙන් වැඩි වර්ධනය වේ. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා. මගේ ගෘහය ඔබගේ සැලැස්ම වන්නට මා මෙහෙ කරනා තැන ඔබගේ සැලැස්ම වන්නට සැලැස්ම වන්නට මා මෙහෙ කරනා තැන ඔබගේ සැලැස්ම වන්නට
ගන්න අඳුරෙන් මුලාවු සැමදෙන බෙදා ගන්න සුපුවත යොෂුවා විලසෙන ගන්න අඳුරේ මුලාවු සැමදෙන බෙදා ගන්න සුපුවත යොෂුවා විලසින බයිබල් කියවීම. ශුද්ධ වූ සුභාරංචිය ශුද්ධවර යොහාන් තුමාට අනුව ලියන ලද සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 24 වන පදය පටන් ප්‍රකාශ වන සුභ අස්නට සවන් දෙන්න. යේසුස් වහන්සේවත් ශ්‍රාවකයන්වත් එහි නොසිටි බව සමූහයා දුටු කල ඔවුහු ඒ ඔරුවල නැගී යේසුස් වහන්සේ සොයමින් කපර්නමුමට පැමිණියහ. මුහුදෙන් එගොඩදී උන්වහන්සේ හමු වී ගුරුදේවයනි ඔබ මෙහි වැඩියේ කොයි වෙලේදැයි ඔවුහු ඇසූහ. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව රොටීකා තෘප්තියට පැමිණි නිසාය. නැති වී යන ආහාරය සඳහා නොව සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීරිය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය පුත්‍රයාණෝය. පියාණන් වන දෙවියන් වහන්සේ අධිකාරි බලයේ මුද්‍රාව තබා ඇත්තේ උන්වහන්සේ කෙරෙහි යැයි වදාළසේක. එබැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කළ යුතුදැයි ඇසූහ. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ උන්වහන්සේ එවා වදාළ තැනන් වහන්සේ ඔබ විසින් අදහා ගැනීම යැයි වදාළසේක. කිතු සමිඳුන්ගේ සුභාස්න මෙසේය. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආචාර කරනවා. මේ සතියේ කියවීම එපිස 4 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 16 වන පදය දක්වා. මේ පද ගැන මෙනෙහි කරන්නට ඉස්සෙල්ලා මම කැමතියි එහි මූලික කරුණු ටිකක් ගැන කතා කරන්න. ඉතින් මේ පද තුලින් මට කතා කරන්නට ඕන වෙලා තියෙන්නේ අද අපි ජීවත් වෙන ලෝකය ගැන. ලෝකයේ මනුෂ්‍ය ඉතිහාසය අපි හැමෝම ඉතාම හොඳින් එකට සම්බන්ධව සිටින මුළු ලෝකයට ගෝලීය බව පෙන්눔 කරන කාලයක් තිබුණා නම් මේක තමයි ඒ කාලේ. ඉතින් උදාහරණයක් හැටියට මම මේ පටිගත කිරීම කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා වුණත් ඔබට ඒක අහන්න ලැබෙන ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් වෙනත් රටක එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේම වෙනත් ප්‍රාන්තයක ඉඳලා වෙන්නත් පුළුවන්. මේ පණිවිඩීය භාෂා තුනකින් ඔබට අහන්න ලැබෙනවා. ඉතින් මුළු ලෝකයම එකට එකතු කරන කිසියම් කාලයක් තිබුණා නම් මේක තමයි ඒ කාලය. ඒකම ලෝක ඉතිහාසයේ බෙදීම්, සම්බන්ධතා, paludu වීම, කැඩී බිඳී යනා වූ කිසියම් කාල පරිච්ඡේදයක් තිබුණාද ඒ කාලයත් මේකමයි. ඉතින් මම මේ ගැන ඔබත් එක්ක බෙදාගන්නේ අපි එපිස පොතෙන් කියවන ඒ දෙයට අනුව ශුද්ධ පාවුල්තුමා අපට කැඳවීමක් සහ මතක් කර දීමක් දෙමින් පටන් ගන්න මේ පදවලින් කියන්නේ යේසුස් වහන්සේ තුලින් අප තුළ තිබිය යුතු එකමුතු භාවය ගැන. ඒ එකමුතුකම තුළ අපි එක් එක්කෙනාට පෞද්ගලිකව පැවරලා තියෙන වගකීම ගැන. දැන් ඉතින් ඒකට හේතුව මෙතන තියෙන ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නේ විසඳුමත් පටන් ගන්න ඔබත් මාත් එක්ක හින්දා. ඔබත් මාත් ප්‍රශ්නේ කොටසක් වෙනවා වගේම ඒ කියන්නේ කැඩී බිඳිලා ගිය සම්බන්ධතාවල වෙන් වෙලා ගිය සම්බන්ධතාවල ඝට්ටන ඇති වෙලා තියෙන සම්බන්ධතාවල අපි පංගුකාරයෝ බවට පත් වෙනවා. ඒ වගේම ඒවට තියෙන විසඳුමේ පංගුකාරයන් වෙන්නේ අපිම තමයි.
අපව කැඳවලා තියෙන්නේ සමාදානයේ සෙනගක් වන්නට. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්නකොට අප ළඟ තියෙන විවිධ වෙනස්කම් පැත්තක දාලා ඔවුන් වහන්සේ අපව ඒකත්වයක් කරලා තියෙන හින්දා ඉතින් අන්නේ හින්දා තමයි පටන් ගැනීමේදීම දෙවන සහ තුන්වන පදවල ලියලා තියෙන හැටියට අපොස්තුලවර පාවුල්තුමා අපව කැඳවන්නේ අන්න ඒ සම්බන්ධතාවය පිළිබඳ ඇති වගකීම එනම් එකී සම්බන්ධතාවය ගැන අපට පහදලා දෙන්න. එතුමා බලාපොරොත්තු වෙනවා අප ඉෂ්ට කරයි කියලා. අපව කැඳවලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පමණක් සම්බන්ධ වෙලා ඔවුන් වහන්සේ අනුව යන ගමනකට නෙවෙයි. ඉතින් මෙහිදී දෙවියන් වහන්සේ එක්ක අපේ තියෙන සම්බන්ධතාවය තමයි අප එකිනෙකා අතර සම්බන්ධතාවයේ ගොඩනගා ගන්නේ කොහොමද? පළවන දෙවන සහ තුන්වන පදවල තමයි අපොස්තුලවර පාවුලතුමා කියන්නේ අපිට කොහොමටවත් ආඩම්බර වෙන්න නම් එපාය කියලා. ඉතින් ඒ නිසා අප තුළ ඇතිවන උඩඟුකම ගැන සැලකිල්ලෙන් ඉන්න මුළුමනින්ම ඔබ කාරුණික වෙන්න ඉවසිලිවන්ත වෙලා ඉන්න. අප එකිනෙකා සමග තියෙන සම්බන්ධතාවය තුළ ඉමහත් වූ වෑයමකින් බොහෝසේ දරා සිටින්න. මෙහිදී ශුද්ධාත්මයන් වහන්සේ හැම අතකින්ම ඔබව එකමුතු කරනවා. ඉතින් අපි ඒකත්වයක්ව සිටින්නට මුළුමනින්ම වෑයම් කරමු. දෙවියන් වහන්සේගේ සමාදානය අප හැමෝම එකට තබන සේක්වා. ඉතින් ඒ ගැන ඔබටත් මටත් වගකීමක් තියෙනවා. විශ්වාස කරන්න. මේක නම් ලෙහිසි පාසු කාරණයක් නෙවෙයි. අපි අතර මේ ආකාර සම්බන්ධතාවයක් තිබිය යුත්තේ අපි හැමෝම එක ශරීරයක් හින්දා. ඒක තමයි අපොස්තුලවර පාවුලතුමා 4 වන සහ 5 වන පදවල අපට කියලා තියෙන්නේ. මෙතනදී ඔහු අපට මතක් කරලා දෙනවා අපි හැමෝම එක ශරීරයකට අයිති අය බව. අප එක ආත්මයකට තමයි බෞතිස්ම කරලා තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ එක බලාපොරොත්තුවක්. පුද්ගලයන් හැටියට බලනකොට අපි අතර හුඟක් වෙනස්කම් තියෙනවා. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන හැකියාවන් විවිධයි. එක විදිහේ නායකත්ව ඔවුන් වහන්සේ සභාවට දීලා තියෙනවා. ඉතින් මේ ගැන පාවුල්තුමා කතා කරමින් පෙන්වලා දෙනවා. ඔවුන් වහන්සේ සභාවට අපොස්තලවරු, ප්‍රපේතවරු, සභාපාලකයන්, ගුරුවරුන්, ධර්ම දූත සේවකයන් යනාදී වශයෙන් දෙවියන් වහන්සේ ක්‍රියා කරන මාර්ගයන් බොහෝමයක් තියෙන බව. ඒ වගේම ඒ නායකත්වයන් දීලා තියෙන අයවන අප අතරත් බොහෝ වෙනස්කම් දකින්න තියෙනවා. දැන් මෙතනදී දීලා තියෙන උදාහරණය මනුෂ්‍ය ශරීරය පිළිබඳවයි. ඉතින් මනුෂ්‍ය ශරීරය එක ඒකකයක් වුණාට ඒක සෑදිලා තියෙන විවිධ කොටස් වලින්. ඒ එක අවයවයන්ගේ එකිනෙකට වෙනස් වුණු ක්‍රියාවන් බොහෝමයක් තියෙනවා. විවිධ කටයුතු, විවිධ අවශ්‍යතාවයන් සපුරා ලුවත් මේ හැම එකක්ම ක්‍රියා කළ යුත්තේ එකම ශරීරයක් තුල. ඉතින් මේ විදිහට ශරීරය එකක් හැටියට කටයුතු කරනු ලබනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන අපෙන් බොහෝ දෙනෙක් ජිග්සෝ පසල් ක්‍රීඩාව කරනවා. ඉතින් මේ ජිග්සෝ පසල් ඔබ බොහෝ දෙනෙක් දැකලා තියෙනවා ඇති. ඒක හැදිලා තියෙන වෙනස් කෑලි ගණනාවකින්. ජිග්සෝ පසල් පෙට්ටිය ඇරලා ඒ එක කෑලි එළියට ගත්තම ඒක හරියට අවුල් වියවුල් වෙලා ගිය එකක් හැටියට තමයි අපිට පේන්නේ. එක පින්තූරයක කොටස් මේ එක හැඩතල කෑලි වල අලවලයි තියෙන්නේ. විවිධ කෑලි ගලපලා යුතු විදිහට එකකට එකක් ඇමුණුවම අපට දකින්නට ලැබෙන්නේ ඒ කෑලි වලින් සම්පූර්ණ වෙච්ච පින්තූරය තමයි. ඒ තුළ මුළු පින්තූරයම දකින්න ලැබෙනවා. එහෙම නැතුව එක කෑල්ල නෙවෙයි පෙන්වන්නේ. ඉතින් ඒ මුළු පින්තූරයම පෙන්වන්න නම් ඒකට අයිති හැම කෑල්ලක්ම ඉතා වැදගත් වෙනවා. ඒ වුණාට අනිත් කෑලිත් එක්ක හරි විදියට සම්බන්ධ වෙන්න ඕන ඒවා. අපි සභාව සම්බන්ධයෙන් කතා කරද්දිත් ඒ වගේමයි. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව ගැන. ඉතින් මේ කෑලි වන අප ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ නම් එක කෑල්ලක් විතරක් වෙන්නලා තියෙන බෑ. ඒ හැම එකක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි යේසුස් වහන්සේගේ මහිමයත් චරිත ස්වභාවයත් අපට ලෝකයට පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ අපි එක එක්කෙනාව කැඳවලා තියෙන විදිහට තමයි අපි වැඩ කරන්න ඕනේ. එහෙම කරලා අපි එක එක්කෙනාට සම්බන්ධ වෙනකොට තමයි අපිට ඔවුන් වහන්සේ ප්‍රකාශ කරනු ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක එහෙමයි වෙන්නත් ඕනේ. දැන් එපිසේ හිටපු ඇදහිලිවන්තයන්ට පාවුලතුමා මතක් කරලා දීලා තියෙනවා විවිධ සේවාවන් සභාවේ එක එක්කෙනාට පවර්ලා දීලා තියෙන්නේ ඒ හැමෝම එකට එක්කව වෙලා වැඩ කරන්න ඕන හින්දායි කියලා. ඉතින් සේවයේ කටයුතු කරනු ලබන්න නම් අපි එක එක්කෙනා සන්නද්ධ වෙන්න ඕනේ. අපි හැමෝම එකිනෙකා ගොඩනගනවා වගේම එකිනෙකාට මේ සේවය මෙහෙවර කරන්නත් ඕනේ. අන්නේ හේතුව නිසා තමයි දෙවියන් වහන්සේ සභාවට නායකත්වයක් දීලා තියෙන්නේ. සභාවේ විවිධ මිනිස්සුන්ට විවිධ දීවනා දීලා තියෙන්නේ ඒකයි.
ඉතින් සභාවේ තියෙන එක විදිය වමනාව නිෂ්ඨ වෙන විදියට සභාව තුළ සේවය කරන්නට ඒ විදියට කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි කටයුතු කරනකොට අපි එක් එක්කෙනා මුහු කුරා යනවා. ඒ තුලින් අපි හැමෝම යේසුස් වහන්සේගේ සම්පූර්ණ කමට වැඩෙන්න ගන්නවා. ඉතින් 14 සහ 15 වෙනි පදවල අපට කියන්නේ අපි වුන් වහන්සේගේ බලාපොරොත්තු හැටියට කටයුතු කරනකොට අපව එකට ගොඩ නැගෙන බව. අපි එම ගොඩ නැගී ශක්තිමත් වන බව. අන්න එතකොටයි වැරදි ඉගැන්වීම් තුලින් අපව වංචා කරන්නට සතුරට බැරි වන්නේ. එතකොට අපව ආරක්ෂා වෙනවා. ඒකම අපි මුහුණ පාන දේවල් නිසා අපි මේ අත විසිරෙන්නේ නැතිව අනවශ්‍ය දේවල් වලට ආකර්ෂණය වන්නෙත් නැතිව ඉන්නට පුළුවන් වෙනවා. මේ හින්දා අපට ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යතාවය තුළ ඉඳගෙන ඒ ශක්තිය උරගාමින් සත්‍යයෙන් ඉවත් නොවි කටයුතු කරන්නටත් හැකි වෙනවා. ඉතින් අපි හැබෑවිටම එකට සම්බන්ධ කරනු ලැබ දෙවියන් වහන්සේ අපට දීලා තියෙන දීමනාවල ප්‍රකාරයට එකිනෙකාට මෙහෙවර කරමින් තමන් වහන්සේගේ සෙනගට දී තිබෙන ඒ දර්ශනය තුළ ජීවත් වෙමින් කටයුතු කිරීම තමයි ඔවුන් වහන්සේ බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම පෙන්눔 කරන්නට උත්සාහ කරන්නේ අපි හැමෝටම දෙවියන් වහන්සේගේ සෙනඟ හැටියට වගකීමක් තියෙන බව. අපිට පෞද්ගලික වගකීමක් තියෙනවා. අපි එකිනෙක කෙනා අතර තියෙන සම්බන්ධතාවයන් ගැන. එතනදී ක්‍රිස්තුස් වහන්සේ අපව කැඳවලා තියෙන ආකාරයට අපි අනිත් අයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඔවුන් වහන්සේ අනුව යන්න අපට ආරාධනය කරලා තිබෙන ඒ කැඳවීමට ඔබින විදිහට ඔවුන් වහන්සේ වගේ වෙන්නත් ඕන. ඔවුන් වහන්සේ සේවය කරපු මෙහෙවර කරපු ආකාරයට මෙහෙවර කරන්න. ඔවුන් වහන්සේ ආදරය කරපු විදිහට ආදරය කරන්න අපිත් සූදානම් වෙන්න ඕනේ. දැන් මෙතනදී වැදගත් වෙන්නේ අපි ඔවුන් වහන්සේ එක්ක ඇති කරගෙන තියෙන සම්බන්ධතාවය විතරක් නෙවෙයි. ඒ වගේම වැදගත් වෙනවා අපි එකිනෙකා අතර තියෙන සම්බන්ධතාවයනොත්. අපේ වෙනස්කම් කොයි විදිහට තිබුණත් අපි හැමෝම එකම ශරීරයක කොටස්කරුවන්. ඇත්තේ එකම ස්වාමීන් වහන්සේයි, එක ඇදහිල්ලයි, එක බලාපොරොත්තුවයි, එක බෞතිස්මයයි. ඒ වගේම හැමෝගෙම පිය වූ එකම දෙවියන් වහන්සේයි. සියල්ල තුල සියල්ල වටා කටයුතු කරන්නේ ඒ තැනන් වහන්සේම තමයි. අපේ කිනකා යම් වෙනස්කම් තිබියදී උන්වහන්සේ සමග අපි ජීවත් වෙමින් ඒ වගේම හැසිරෙමින් අපේ කටයුතු උන්වහන්සේ සමග ඒ වගේම එකිනෙකා සමග කළ යුතු වෙනවා. දැන් මේ සතියේ මම කැමතියි ඔබව ධෛර්යවත් කරන්න. ඔබ හා අන්‍යයන් සමග සාමදානය කරා එළඹෙන්න කියලා. ඒක නම් ලේසි පාසු කාරණයක් නෙවෙයි. ඒක හරි අමාරුවෙන් කරන්න තියෙන දෙයක්. අපොස්තලවර පාවුල් 15 වන පදයේ කියන්නේ මොකද්ද? අන්නේ ආකාරයට සමහර වෙලාවට මේ වගේ සාමදානයක් කරා යා යුතු වුණත් අප විසින් ප්‍රේමය තුළ ඇත්ත කතා කළ යුතුවක් තිබෙනවා. ඒ කොටස් දෙකම අපට අවශ්‍යයි. සත්‍යය අපට අවශ්‍යයි. ප්‍රේමයේ ප්‍රකාර හැසිරීම අපට අවශ්‍යයි. ඉතින් අපට ඕන වෙන්නේ ප්‍රේමය විතරක් නෙවෙයි, ඇත්ත කතා කිරීමේ හැකියාවත් ඕන වෙනවා. ওই දෙකම එකට යන්න ඕනේ. යේසුස් වහන්සේ ආවේ සත්‍යයෙන් සහ කරුණාවෙන් පූර්ණ වෙලා. යොහන්ගේ සුභාරංචි යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අපට කතා කරමින් ලියා තියෙන්නේ ඔවුන් වහන්සේ සත්‍යයෙන් සහ කරුණාවෙන් පූර්ණව හිටියා කියලයි. කරුණාවෙන් විතරක් නෙවෙයි, සත්‍යයෙන් පමණක් නෙවෙයි, සත්‍යයෙන් වගේම කරුණාවෙනුත් පූර්ණවයි. අන්න ඒ වගේ සමබරතාවයක් අපටත් අවශ්‍යයි. ඒ වගේම ශක්තියකුත් අපටත් අවශ්‍යයි. අන්න එතකොට අපි හැමෝටම දෙවියන් වහන්සේ අපව කැඳවලා තියෙන්නේ කුමන දෙයකටද? අන්න ඒ අන්දමේ අය බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ අපතුලින් සම්පූර්ණකම ඇතිකොට පෙන්වන්න අපට පුළුවන්. ඔවුන් වහන්සේ තුළ එක ශරීරයක් හැටියට අපි හැමෝටම එක්ව ඔවුන් වහන්සේ තුළ එසේ කරන්නට පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. Hitu tu magia maka api
යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ දවස ගැන අනේක වරක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්සේ දේවස්ථානවල ඒක රාශිය වීම සීමා වෙලා තිබෙනා වූ කාලයකදී මෙවැනි ආකාරයකින් ඔබ වහන්සේව නමස්කාර කරන්නට ඔබ වහන්සේ අපට දුන්නා වූ ස්වාමින් වහන්සේ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී දෙවියන් ස්වාමින් වහන්සේ පටන් ගැනීමේ සිට අවසානයේ තෙක් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අප කෙරෙහි ලැබුණ නිසා ස්තුති. ගීතිකා තුලින්ද ඔබ වහන්සේගේ වචනය කරනු කොටගෙනද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට කතා කළ නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ තුලින් ඔබ වහන්සේ අපව ශක්තිමත් කළ නිසා ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී දෙවියන්ට සම්බන්ධ වුණා වූ හැම කෙනෙක්ටම ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න. තවත් අය මේ දෙවියන්ගේ නරඹලා ඒ තුලින් ආශිර්වාදයේ භුක්ති විඳින්න ඔබ වහන්සේ උදව් කරන්න. මේ මොහොතේදී ස්වාමින් වහන්සේ අපගේ දේශයේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. අපගේ දේශය පමණක් නොවේ මුළු ලෝකයක්ම එකවර මේ වසංගත තත්වයකට මුහුණ දීලා තිබෙනවා. ඉතින් ඔබ වහන්සේගේ සුවය අපිට දෙන්න. යෙහෝවා රාෆා ඔබගේ සුවය වගුරවන්න. ස්වාමින් වහන්සේ මේ රෝගීන් ස්වාමින් රෝගයට ගොදුරු වෙලා සිටිනා හැම මිනිසෙක්ටම ඔබ වහන්සේගේ සුවය දෙන්න. ස්වාමින් වහන්සේ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඒ වගේම ත්‍රිවිධ හමුදාවල් පොලිසිය මේ අයට අවශ්‍ය රැකවරණය ඔවුන්ට අවශ්‍ය නිරෝගීභාවයද දෙන්න කියලා යටහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පියාණන් වහන්සේ මුළුමනින්ම මේ සියල්ල ඔබ වහන්සේගේම හස්තයට බාර කරමින් යාඥා කරන්නේ මාගේම ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනගි නාමයෙන්. ආමේන්. ආමේන්. සියලු නැණුවනේ පවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හාතුමන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධය එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්නේ තබා ගන්න ලබම්වා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද ආශිර්වාද ඔබ අත රැඳී සදා කල් පවතිවා. ආමේන්. ආමේන්. ශාන්ති සිතින් යන්න සමිඳුන්ට මෙහෙ කරන්න. කිතු සමිඳුන්ගේ නාමයෙන්. ආමේන්. ආමේන්.